හරිද? එතකොට බලන්න මෙතන මේ අච්චර මේ ආලෝකයේ ඉච්චර අමාරු කොටස් නෙවෙයි තියෙන්නේ මේ ඒ ආලෝකය අමාරු වෙන්නේ අතරම තියරි කොටස් හරියට ඉගෙන ගත්තේ නැත්නම් බොහොම පොඩි දේවල් තියෙනවා මේව මතක තියාගන්න ලොකු සංකීර්ණ දේවල් වලට යන්නේ නැතුව බලන්න දැන් මම මෙන්න මෙහෙම කියනවා මේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය මම දැන් ගත්තේ ඒ ලක්ෂයට දැම්මා ස්නෙල් නියමය ඒ ආලෝක කිරණ එන්නේ මම පොඩ්ඩක් ආලෝක කිරණ ගමන් මාර්ගය අඳින්නම් මේ ආලෝක කිරණ ගමන් කරන්නේ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙමනේ යන්නේ. එතකොට මෙතන තමයි ආලෝකය පතනය වෙන තැන මෙතන තමයි ආලෝකය වර්තනය වෙන තැන. එහෙනම් පතනය වෙන තැන වර්තනාංකය n මං n දැම්මා. එයාගේ කෝණය sin r වර්තනය වෙන්නේ වාතයට එයාගේ වර්තනාංකය 1යි. එතන sin කෝණය sin x මම මොකද කරේ sin x ඔහොමම තියලා sin r පහළට ගෙනාවා. ඒතර n උක්ත වෙනවා. මම n මේ පැත්තෙන් ලිව්වා. sin x බෙදීම sin r සමානයි n කියලා මම ලිව්වා. දැන් පළවෙනි සහ දෙවන සමීකරණ වලින් මම කියනවා 1,2. ඔයාලට පේනව නේද මේ සමීකරණ දෙකේම දෙපැත්තේ තියෙන n. යට තියෙන sin r. උඩ තියෙනවා sin i අනිත් පැත්තේ තියෙනවා උඩ sin x. එහෙනම් මට කියන්න පුළුවන් මෙයාගේ උඩ කෑලි දෙකත් එහෙනම් සමාන වෙන්න ඕනේ. sin i සමාන වෙන්න ඕනේ කාටද? sin x ට. sin i සමාන වෙන්න ඕනේ නම් sin x ට මට කෙලින්ම කියන්න පුළුවන් මේ i කෝණයත් එහෙනම් සමාන වෙනවා කාටද? x ට. එහෙනම් මෙන්න මේ i සහ x කියන එක සමානයි කියන එකෙන් අපි කියනවා මතක තියාගන්න ඔය MCQ වලම ගත්තොත් සමාන්තර පැතිසහිත මාධ්‍යයකට ආලෝකයේ වර්තනය වුණොත් එයා ආපහු නිර්ගත වෙන්නේ අභිලම්භයත් එක්ක පතන කෝණයෙන්මයි. එයා එළියට යන්නේ අර පතන කෝණයක් හදාගෙනමයි. ඒ නිසා අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ මෙතන ගත්ත මේ ආලෝකය සමාන්තර මාධ්‍ය තිබ්බේ නැත්තම් යන්න තිබ්බ ගමන් මාර්ගයේ මේ කඩේරෙන් අරන් තියෙන්නේ. අන්න එයයි මේ අරන් තියෙන දැන් යන මාර්ගයයි දෙන්න එකිනෙකට සමාන්තර වෙනවා කියලා. මොකද මේ කෝණ දෙක සමාන නම් මෙන්න මෙයයි සමාන නම් මේ ඇඳලා තියෙන ඉරි දෙක මෙන්න මෙතන තියෙන ඉරි දෙක නැත්නම් ওই D අතර D කියලා නම් තියෙන පරතරයට අදාළ ඉරි දෙක තියෙන්නේ. අන්න ඒ දෙන්න එකිනෙකට සමාන්තර වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි ලියන්න 1,2 මෙහෙම ලියන්න. sin i සමාන වෙනවා sin x ට. ඒ කියන්නේ i සමාන වෙනවා x ට. හරිනේ? ඒකේ යටින් ලියා ගන්න තරුවක් දාලා මේකෙන් තරුවක් දාලා ලියා ගන්න. මේ අණුව පෙනී යන්නේ ඕනෑම සමාන්තර පැති සහිත මාධ්‍යකට ආලෝකය වැටි වර්තනය වී නැවත පෙර මාධ්‍යයටම ආලෝකය වැටි වර්තනය වී නැවත පෙර මාධ්‍යයටම නිර්ගත වේ නම් එහි පතන කෝණය හා නිර්ගත කෝණය
එහි පතන කෝණය හා නිර්ගත කෝණය එකිනෙකට සමාන වන බවයි. එහි පතන කෝණය හා නිර්ගත කෝණය එකිනෙකට සමාන වන බවයි. right. හරි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. මේ සමාන්තර ප්‍රතිසහිත මාධ්‍ය තිබ්බේ නැත්නම් මේ ආලෝකය ගමන් කරන්න හැදුවන මාර්ගයක නේද? අන්නේ මාර්ගය සහ දැන් මේ සමාන්තර පැති තිබ්බට පස්සේ ආලෝකය ගමන් කරන මාධ්‍ය තියෙන්නේ. අන්නේ මාර්ගයන් දෙක මොකද වෙන්නේ? එකිනෙකට සමාන්තර වෙනවා. යටින් ලියන්න යට පෙරෙන් ලියා ගන්න. සමාන්තර පැති සහිත මාධ්‍ය නොතිබූ විට සමාන්තර පැති සහිත මාධ්‍ය නොතිබූ විට ආලෝකය ගමන් කරන මාර්ගය හා සමාන්තර පැති සහිත මාධ්‍ය ඇති විට ආලෝකය ගමන් කරන මාර්ගය එකිනෙකට සමාන්තර වන බව මෙහිදී පෙනී යයි. එකිනෙකට සමාන්තර වන බව මෙහිදී පෙනී යයි. ඒකම යන මෙම මාර්ග දෙක අතර පරතරය ආලෝක කිරණයේ පාර්ශික විස්ථාපනය වරණක් ඇතුලේ සිම්පල් D පාර්ශික විස්ථාපනය ලෙස හඳුන්වයි. right. පාර්ශික විස්ථාපනය simple D පාර්ශික විස්ථාපනය simple D වරණක් ඇතුලේ දාලා වරණ බහලා එස හඳුන්වයි කියලා ලියුවා. දැන් අපිට පුළුවන් මේ පාර්ශික විස්ථාපනය කොච්චරක් වෙනවද කියන එක ආය මේ O level ජ්‍යාමිතිය ඇසුරෙන් ගන්න. O level බොහොම පොඩි ජ්‍යාමිතියක් අපි පාවිච්චි කරන්නේ සංකීර්ණ දෙයක් නෙවෙයි. නමුත් සමහර කට්ටිය මේකට තියෙන සමීකරණය මතක තියාගන්නවා. එහෙනම් මතක තියාගන්න එපා. මොකද මේ මෙන්න මෙතන සිද්ධ වෙන පාර්ශික විස්ථාපනය කියන එක ගොඩක් වෙලාවට අහන්නේ නැහැ. නමුත් MCQ වල සමහර වෙලාවට ඉතින් ඕක පොඩි කොටසක් තියෙනවා මේ කියන්නේ මේවත් එක්ක පොඩ්ඩක් කෝණයත් එක්ක සම්බන්ධ වෙන සමහර දේවල් කියන්නේ sorry MCQ නෙවෙයි මේ ස්ට්‍රක්චර් වල මොකද ආලෝකීය ව්‍යුහගත රචනා ගණන් එහෙම තියෙනවා. ඒතර සමහර වෙලාවට කොටසින් කොටස අහන අවස්ථා තියෙනවා. රචනා ගානක නම් අපිට අහන්නේ නැහැ කියලා කොහොමදවත් කියන්න බෑ. රචනා ගානක අහන්න පුළුවන්. ඒ හින්දා අපි මෙයාගේ මේ පාර්ශික විස්ථාපනය ගන්න විදිය අපි ඉගෙන ගන්නවා. අතරම මේ
පොඩි O level ජ්‍යාමිතියක් තියෙන්නේ. මම මේ කියන දේවල් ටික හොඳට බලාගත්තොත් ඔකට පැහැදිලි වෙයි. මේක එච්චර සංකීර්ණ දෙයක් නෙවෙයි. අපි ඉස්සලම ගන්නවා මේ OBA ත්‍රිකෝණය. බලන්න මම ගන්නවා OBA ත්‍රිකෝණය. මම OBA ත්‍රිකෝණයෙන් කියනවා මේ OB පාදය මේ මාධ්‍ය ඝනකමට සමාන වෙනවා. ඝනකමට සමානයි. එතන මට කියන්න පුළුවන් මේ BA නැත්නම් AB පාදය වතාවක් cos R කියනගේ සමාන වෙනවා කියලා මෙන්න මේ OB පාදයට. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් මෙන්න මේ AB පාදයේ වතාවක් sin අගය සමාන වෙනවා කියලා OA ට. අතරම අපි මේ cos අගය ගත්තොත් එම cos අගය ඇසුරෙන් අපිට AB පාදය හොයාගන්න පුළුවන් නිසා අපි ඇත්තටම ඒක තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මේ මෙතන මම ලියනවා බලන්න මේ ත්‍රිකෝණයේ මම කියනවා OB කියන එකන OB කියන එකන සමාන වෙනවා කියලා කාටද AB cos R ට. AB cos R ට. හරි? ඔකට දන්නවා මේ තියෙන්නේ විභේදනය කරලා AB cos R සමාන වෙනවා OB ට. මම OB කියන එක කරලා T කියලා දා ගන්නවා. මම මේ cos R මේ පැත්තට ගේනවා. T බෙදීම cos R කියන එක නම් සමාන කර ගන්නවා කාටද? AB ට. හරි? T බෙදීම cos R කියන එක නම් සමාන කර ගන්නවා AB ට. මම කලින් 1 2 කියලා එම දෙකක් ගත්තා. මම මෙයා ගන්නවා 3 වෙනි එක කරා කියලා. හරි? 3 වෙනි එක. ඊට පස්සේ මම යනවා මෙන්න මෙයාගේ ABC කියන ත්‍රිකෝණයට මෙන්න මේ ABC ත්‍රිකෝණයට. ඔකට දන්නවා මේ AC කියන එකනයි D කියන එකනයි සමානයි. මොකද මම දැන් කිව්වා මේ දෙන්න සමාන්තරයි කියලා. නේද? මේ කඩිරෙන් දාලා තියෙන පාදයයි මේ යන පාදයේ සමාන්තරයි කියලා ගත්තා. එහෙනම් D වල අගය ලැබෙනවා මේ AC පළලෙන්. AC වල දිගින් ලැබෙනවා අපිට මේ පාර්ශික විස්ථාපනය කියන එකන. මට කියන්න පුළුවන් මේ ABC ත්‍රිකෝණය බලන්න ABC ත්‍රිකෝණයෙන් මම කියනවා මේ AB cos I ඍණ R කියලා ගත්තොත් එම BC පාදයේ දිගේනවා අපිට ඒක වැඩක් නැහැ. මේ AB sin I ඍණ R කියලා ගත්තොත් එම අපිට AC වල ගෙනවා. මම ආයෙත් කියනවා ABC ත්‍රිකෝණයෙන් AB cos මේ කෝණය AB cos I ඍණ R AB cos I ඍණ R આવොත් එම අපිට එනවා BC පාදේ කියන cos සංරචකයේ විභේදනය කරාම sin සංරචකයේ එන්නේ AC පාදේ. එහෙනම් මට කියන්න පුළුවන් AC පාදේ කියලා එන්නේ AB sin I ඍණ R ගෙන්. එහෙනම් මම ලියනවා මෙතන AC කියන එක නම් සමානයි කියලා AB sin I ඍණ R. බලන්න AC කියලා කියන්නේ මෙයාගේ පාර්ශික විස්ථාපනයේ D මම මෙයාට D කියලා දා ගන්නවා. D සමාන වෙනවා AB කියන්නේ T බෙදීම cos R ට T බෙදීම cos R ට එයා වතාවක් අපි කියනවා sin I ඍණ R කියන අගේ. sin I ඍණ R කියන අගේ. මෙන්න මෙයාගෙන් එනවා අපිට කවුද? මෙයාගේ පාර්ශික විස්ථාපනය නැත්තම් මේ සමාන්තර පැති සහිත මාධ්‍යයක් තිබ්බොත් කොච්චර ප්‍රමාණයක් shift වෙනවද? කොච්චර ප්‍රමාණයක් මේ කිරණය එහෙ මෙහෙ වෙලාද සමාන්තරව ගමන් කරන්නේ? අන්න එහෙ මෙහෙ වෙන ප්‍රමාණය තමයි අපි පාර්ශික විස්ථාපනය කියලා කියන්නේ. එයාට අදාළ කියන ඔක කටපාඩම් කරන්න නම් යන්න එපා. මේ ලබාගත් විදිහ ඒක සමීකරණයක් විදිහට පාවිච්චි කරන්න බැරි නෑ. ඉතින් එනකොට ඒක කටපාඩම් කරන්න යන්න එපා. අපිට මේ මාධ්‍ය ඝනකම අවශ්‍යයි. මේ පතනය වන කෝණය I කියන එකන අවශ්‍යයි. මෙයාගේ වර්තන කෝණය R කියන එකන අවශ්‍යයි. මේ IR කෝණ දෙක හොයාගන්න පුළුවන් අපිට යාගේ මොනවද දන්නවද? මේ n දන්නවනම් මාධ්‍ය වර්තනාංකය දන්නවනම් පතන කෝණය දන්නවනම් වර්තන කෝණය R හොයාගන්න පුළුවන්. අපිට මාධ්‍ය ඝනකම තියෙන එක මැනගන්නත් පුළුවන්. නැත්නම් ඒක දීලා තියෙනවා. T දන්නවා, එතකොට R දන්නවා, I දන්නවා, I ගෙන් R අඩු කරලා ගේ ගන්නත් පුළුවන්. කොච්චර විස්ථාපනයක් සිද්ධ කරනවද කියලා එයා අපිට ගණනය කරගන්නත් පුළුවන්. හරි. මේක ලියා ගන්න මේ පොඩි සුළු කිරීමක් තියෙන්නේ මේ පොඩි ජ්‍යාමිතියක්. චූටි කොටසක්.
හරිනේ හරි මම දැන් ලියා ගන්න ඇති මේක මතක තියාගන්න මේක ඇවිල්ලා මේ පාර්ශික විස්ථාපනය නමුත් අපි මේ තව එකක් කතා කරනවා දෘශ්‍ය විස්ථාපනය කියලා දෙයක්වොත් ඒ කියන්නේ අර සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු කියලා අපි කලින් මේ වාතයේ ඉඳලා ජලය තුල කවුරු හරි ඉන්නවනම් හොයන ගැන කතා කරා අපි ඒක ප්‍රැක්ටිකල් එකකුත් කතා කරා අර වර්ණාවලි මානිය පාවිච්චි කරලා ගන්න පුළුවන් කියලා අන්න එයාම අපි තව පොඩ්ඩක් පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා එයාගේ ඉස්සෙන ප්‍රමාණය නැත්තම් මේ ප්‍රතිබිම්බයක් තියෙන නැත්නම් සත්‍යයට වස්තුවක් තියෙනවා නම් ඒකේ ප්‍රතිබිම්බයක් ඉස්සෙනවා නම් යම්කිසි ප්‍රමාණයක් ඇත්තටම තියෙන තැන ඉඳලා කොච්චරක් උඩටද ඉස්සෙන්නේ කියන එක සඳහා සමීකරණයකුත් ගන්නවා ඒක අපි කියන දෘශ්‍ය විස්ථාපනය කියලා අන්න එයා සඳහාත් අපි සමීකරණයක් ව්‍යුත්පන්න කරගන්නවා අපි යම් ඒ කොටසට මම මේ ටික මකන්නම් රූප සටහනත් එක්ක මම ආයෙ පාරක් කියනවා මේ සමීකරණයම කටපාඩම් කරන්න යන්න එපා. ඇත්තටම මේ පොඩි දේවල් තියෙන්නේ රූප සටහන ඔකට හරියට ඇඳ ගන්න පුළුවන් නම් ආලෝකේ ඇත්තටම ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. එහෙනම් රූප සටහන නිවැරදිව අඳින එක තමයි වැදගත්ම දේ. ඒ හින්දා මේ ඔන්ලයින් ආලෝකේ උගන්වනවා කියන එක ඇත්තටම සුදුසු නෑ. ඉතින් කරනවා තමයි කරන්න දෙයක් නැති නිසා නමුත් ළඟ ඉඳලා පොඩ්ඩක් බලන්න ඕන මෙයා රූප සටහනක් අඳිකනේ මේ අඩි නුරක් තියලා මේ කෝණේ ගන්නවා හරියද අභිලම්බයේ දෙසට ගන්නවද අභිලම්බයෙන් ඉවතට ගන්නවද මේ කෝණ ලකුණු කරනවා හරියද මේ r ලකුණු කරාද මේ අයරින් r මෙතන සමාන්තර අරගෙන එකකින් අඩු කරලා ලකුණු කරනවද කියන එක ටිකම හරියට බලන්න ඕනේ. එහෙනම් මේ ලබන සතියේ වෙනකොට අපි ෆිසිකල් ක්ලාස් එක කොහොමද පටන් ගන්න බලමු. මම හිතන්නේ ලොකු ගැටලුවක් වෙන එකක් නැති වෙයි. ඒක පොඩ්ඩක් පහ වෙලායි මම හිතන්නේ දැන් තියෙන ප්‍රශ්න ටික. තව දෙයක් තියෙනවා මේ හෙට නෙවෙයි අනිද්දා මේ බදාදා ක්ලාස් එක නෑ අත්‍යවශ්‍ය දෙයකට මට මේ ටිකක් දුරකට යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා මේ ඔන්ලයින් වත් කරගන්න බෑ හෙට ගිහිල්ලා. එතන සිග්නල් ගැටලුයි එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ ඒ හින්දා මේ බදාදා ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දා මේ බදාදා නෑ. ඊට පස්සේ සතියේ අපි සමුදා බදාදා කියන දවස් දෙකම කරමු. සමුදායික ඔන්ලයින්ද කරන්නේ කියන එක මම කියන්නම්. බදාදා දිහා වෙනකොට අනිවාර්යෙන් ෆිසිකල් ක්ලාස් එකක් කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙයි. ඉතින් ලබන සතියේ සමුදා බදාදා දවස් දෙකෙන් එකක් ඕනනම් ඔන්ලයින් කරමු. ඊට පස්සේ අපි ෆිසිකල් ක්ලාස් පටන් ගන්නමු. මම හිතන්නේ මේ ලොකු ප්‍රශ්නයක් වුණේ නැත්නම් අපි ෆිසිකල් ක්ලාස් කරමු. මොකද මේ ආලෝකයම ටිකක් හරියටම ඒ දේවල් ටික තිබ්බේ නැත්නම් ආලෝකයේ ගොඩක් අය මේ අතාරිනවා කියලා කියන්නේ ඒක නම් හරියන්න වැඩක් නෙවෙයි කියලා හිතනවනේ. එහෙම නෑ ආලෝකය කියන එක එහෙම සංකීර්ණ දෙයක් නෙවෙයි. රූප සටහන හරියට අඳගත්තොත් මෙතන ඇත්තටම ඇති දෙයක් නෑ. හරි. මම මේක මකන්නම්. ඊළඟ මාතෘකාව ලියාගන්න ආය පාරක් සමාන්තර පැති සහිත මාධ්‍යකින් සමාන්තර පැති සහිත මාධ්‍යකින් සමාන්තර පැති සහිත මාධ්‍යකින් ආලෝකය වර්තනය වීමේදී ඇතිවන දෘශ්‍ය විස්ථාපනය මේක පාර්ශික විස්ථාපනය අපි දැන් කතා කරන්නේ දෘශ්‍ය විස්ථාපනය. ඒ කියන්නේ සත්‍ය ගැඹුර දෘශ්‍ය ගැඹුර අන්න එයා ඒක අපි දැනටමත් ඉගෙනගෙන ඉවරයි. ඒකම පොඩි මොඩිෆිකේෂන් එකක් කරගන්න යන්නේ. ඒ කියන්නේ ඒකේ සමීකරණයක් පොඩ්ඩක් ඉස්සර ප්‍රමාණය කොච්චරද කියලා ගන්න සමීකරණයක් ගන්නයි මේ හදන්නේ.
හරි මම ඒකට රූප සටහනක් අඳින්නම්. ඔක්කොටම කලින් සමාන්තර පැතිසහිත මාධ්‍ය මම ඇඳ ගන්නවා. මෙන්න මේ පැත්තෙන් සමාන්තර පැතිසහිත මාධ්‍ය. ඊට පස්සේ මේ සමාන්තර පැතිසහිත මාධ්‍යයේ පහළම කෙළවර මම ඇඳ ගන්නවා වස්තුවක් ඔබ්ජෙක්ට් එකක් වස්තුවක් ඇඳ ගන්නවා. එතකොට මේ වස්තුවෙන් පිටවන ආලෝක කිරණ අපි වෙනම ඇඳගමු. අතරම මෙයාගෙන් මෙහෙම ආලෝක කිරණයක් ඍජුව ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ආලෝක කිරණයක් මම මෙහෙම ගත්තොත් මෙයා යන්නේ ඉහළට. ඊටසම් පොඩ්ඩක් එහා පැත්තේ නැත්තම් මේ වගේ තැනකින් එන ආලෝක කිරණයක් ඇඳ ගන්නවා. මේ වගේ තැනකින් ආලෝක කිරණයක් ආවොත් සාමාන්‍යයෙන් මෙතන ඉඳලා මෙතනට යන ආලෝක කිරණය මම ඉස්සෙල්ලා ඇඳගෙන ඉන්නවා. මෙහෙම යන ආලෝක කිරණය. ඊට පස්සේ මම දන්නවා මේ පෘෂ්ඨයේ මේ යන ආලෝක කිරණය මේ ආලෝක කිරණය අනිත් පැත්තට යන්නේ. අපි ඔබ්ජෙක්ට් එක මෙතන ගත්තේ මෙහෙට. මම ඔබ්ජෙක්ට් එක මෙහෙම O කියලා දා ගන්නම්. මෙයාගේ වර්තනාංකය මම n කියලාත් ලකුණු කර ගන්නවා. මෙතන තියෙන්නේ වාතය. මෙතන ගන්න අපි වීදුරු හරි ජලය හරි ඒ වගේ මාධ්‍යයක්. එතකොට අපි දන්නවා මේ විරල මාධ්‍යයකට තමයි මෙයා ගමන් කරන්න උත්සාහ කරන්නේ. විරල මාධ්‍යයට ගමන් කරද්දී අනිවාර්යෙන් අභිලම්භයෙන් ඉවතට හැරෙනවා. අභිලම්භයෙන් ඉවතට හැරෙනවා නම් මෙයා ගමන් කරන්න යන මාර්ගය ඔය වගේ වෙනවා. මම ඒක දික් කරගෙන මෙන්න මේ වගේ තැනක දා ගන්නවා. මෙයාගේ ඉමේජ් එක තියෙනවා කියලා. ප්‍රතිබිම්බය ඔතන තියෙනවා කියලා. ඔකට දන්නවා මේ ඇහැ තියලා බලද්දී අපිට පේන්නේ ඇහැට මෙයා ඉස්සිලා. ඒක තමයි අපි මේ පේන තැන මේ තියෙන තැන සත්‍ය ගැඹුර ගන්න උඩ ඉඳලා ඇත්තටම ඔබ්ජෙක්ට් එක තියෙන තැන දෘශ්‍ය ගැඹුර ගන්න උඩ ඉඳලා ඇත්තටම ඉමේජ් එක තියෙන තැන ඒ කියන්නේ ප්‍රතිබිම්බය තියෙන තැන තමයි දෘශ්‍ය ගැඹුර ගන්න. ඒ දෙක තමයි මම අරන් තියෙන්නේ. මම මෙයාගේ මාධ්‍ය ඝනකම ආය පාරක් T කියලාම ගන්නම්. මාධ්‍ය ඝනකම. ඊට පස්සේ මෙයා ඉස්සෙන ප්‍රමාණය තියෙනවනේ. කොච්චරක්ද ඉස්සෙන්නේ කියන එක ආන්නේ ප්‍රමාණය තමයි අපි මෙයාගේ දෘශ්‍ය විස්ථාපනයේ විදියට සලකන්නේ. මෙන්න මේ මාතෘකාවට අදාළව. ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මෙන්න මේ පොයින්ට් එකට තියෙන උස නැත්තම් ඔබ්ජෙක්ට් එකේ ඉඳලා නැත්තම් අපි කියන වස්තුවේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන උස ප්‍රමාණයට තමයි අපි කියන්නේ එයාගේ දෘශ්‍ය විස්ථාපනය කියලා. කොච්චරක් ඉස්සුනාද කොච්චරක් වෙනස් වුණාද විස්ථාපනය කියන එක තමයි අපි දෘශ්‍ය විස්ථාපනය D කියලා ගන්න. හරි මේක අඳ ගන්න.
හරිනේ මම හිතන්නේ අද ගන්න ඇති දැන් අපි පොඩි දෙයක් කතා කරනවා මෙන්න මෙහෙම අපි ඉගෙන ගත්ත දේමයි මොකද අලුත් දෙයක් නැහැ මම කියනවා මෙතන මේ මෙයාගේ සත්‍ය ගැඹුර කියලා කියන්නේ අත්‍තරම t මොකද ඝනක මේ මෙයාගේ ඝනකම නේද සත්‍ය ගැඹුර t දෘශ්‍ය ගැඹුර කියලා කවුරු හරි අහුවොත් එම දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ මේ ටික නම් ඒ ඇවිල්ලා t ඍණ d නේද දෘශ්‍ය ගැඹුර t ඍණ d එහෙනම් අපි දැනටමත් දන්නවා සත්‍ය ගැඹුර සහ දෘශ්‍ය ගැඹුර සඳහා ප්‍රකාශ නැත සමීකරණයක් සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමාන වෙනවා ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තබා ඇති මාධ්‍යයේ වර්තනාංකයට ඇස තියලා තියෙන වාතයට සාපේක්ෂව මෙන්න මේ සමාන්තර ප්‍රතිසහිත මාධ්‍යයේ වර්තනාංකයට right මම දැන් මේක ලියනවා මෙන්න මෙහෙම සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි කියලා n හැබැයි n මෙතන ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තබා ඇති මාධ්‍ය වර්තනාංකය නේද ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තබා ඇති මාධ්‍ය වර්තනාංකය ඇස තියලා තියෙන්නේ වාතය එතන වාතයට සාපේක්ෂව කියලා මම කියන්නම්කෝ වාතයට සාපේක්ෂව මේ මාධ්‍ය වර්තනාංකය වාතයට සාපේක්ෂව මාධ්‍ය වර්තනාංකය කියන්නේ මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකය නේද එයා nමයි එහෙනම් මම සත්‍ය ගැඹුර වෙනකොට දානවා t කියලා සත්‍ය ගැඹුර t බලන්න දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ මෙයාගේ පෘෂ්ඨයේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුර එයා විලා t ඍණ d මෙයා සමාන වෙනවා n ට හරි මෙයා සමාන වෙනවා n ට දැන් මට පුළුවන් මෙයාගේ හරස් ගුණ කරන්න මම කියනවා t සමාන වෙනවා මම හරස් ගුණ කරගත්තොත් එම nt ඍණ nd ට නේද මෙතන ඍණ තියෙන්නේ t වලින් ගුණ කරා n nt වුණා ඍණ nd වුණා ඊට පස්සේ මට පුළුවන් මෙතන තියෙන්නේ අපිට අතරම d කොච්චරද කියලා හොයාගන්න අවශ්‍යතාවයක් නේ එහෙනම් මම nd මේ පැත්තට ගෙනවා nd මේ පැත්තට ගෙනාවන් පස්සේ මේ ඍණ nd ධන වෙනවා මේ nt කියන එකට ඔහම තියෙද්දි මම t කියන එකට අනිත් පැත්තට ගෙනියනවා ඍණ t කියලා ඊට පස්සේ මම t කියන එක නම් මෙයාගෙන් එළියට ගන්නවා මම n වලින් මේ ප්‍රකාශනය බෙදා ගන්නවා නැත්නම් අපිට මේ ප්‍රකාශනය සම්පූර්ණයෙන් n ගෙන් බෙදාගෙන යන්නත් පුළුවන් ඒක ගැටලුවක් නැහැ මම මෙතන d කියන එක නා එතකොට කියනවා nt බෙදීම n ඍණ t බෙදීම n කියලා එතකොට n ට n සුළු වෙලා ගිහිල්ලා මෙතන එකක් එනවා t කියන එක නා එළියට ගත්තොත් එම t වතාවක් 1 ඍණ 1 යට n කියන කෙනෙක් ගන්න පුළුවන් නමුත් ඉඩ නැහැ මම මෙතනින් නවත්තන්න මෙතන යනකම් ලියා ගන්න මේක ලියා ගන්න ආය වෙන මුකුත් ලියන්න ඕනේ අපි මේකට අවශ්‍ය තියරි ගන්න තියෙන්නේ සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි වාතයට සාපේක්ෂව මාධ්‍ය වර්තනාංකය සත්‍ය ගැඹුර t දෘශ්‍ය ගැඹුර t ඍණ d මෙතන ඇවිල්ලා වාතයට සාපේක්ෂව මාධ්‍ය වර්තනාංකය nමයි මේ nමයි හරස් ගුණ කරා t සමාන වෙනවා nt ඍණ nd මම nd මේ පැත්තට ගෙනා මොකද d කියන එක නම් මට ඕනේ මෙතන d කියලා කියන්නේ මොකද්ද දෘශ්‍ය විස්ථාපනය මට එයා ඕනේ මේක සුළු කරගන්න විතරයි තියෙන්නේ අපි ඒක සුළු කරලා සමීකරණයක් ටක් කරලා ගමු හරිනේ right මම දැන් මේක මකනවා මේක සුළු කරන්න මම යන්නේ පොඩි පියවරක් තියෙන n වලින් බෙදුවන් පස්සේ d සමාන වෙනවා මෙතන t ඍණ n වලින් බෙදුවන් පස්සේ t ඍණ n කියලා එනවා මම t කෙනෙක් ගන්නවා පිටට t
t කෙනෙක් පිටට ගත්තාන් පස්සේ 1 ඍණ 1 යට n කියලා එනවා. පොඩ්ඩක් යටින් මම ලියන්නම් මොකද ඒක කොටු කරගන්නවත් ඕන නිසා. d සමානයි t වතාවක් 1 ඍණ 1 යට n කියලා තමයි අපිට ලැබෙන්නේ. ඕක තමයි දුෂ්‍ය විස්ථාපනය සඳහා සමීකරණය කියලා අපි කියන්නේ. මේක නම් සමහර අය කටපාඩම් කරගන්නවා. මොකද දුෂ්‍ය විස්ථාපනයේ සත්‍ය ගැඹුර දුෂ්‍ය ගැඹුර කියන ඒවාම ගන්නත් තියෙන අවස්ථාව වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන් නිසා මොකද ඉස්සර ප්‍රමාණය කොච්චරද කියලා අපි දන්නවනම් දුෂ්‍ය ගැඹුර කියලා කියන්නේ කෙලින්ම t ගෙන් අර අගේ අඩු කරාන් පස්සේ නාගේ කියන්නේ මේ d වලගේ එකපාර හොයාගන්න පුළුවන් නම් සමීකරණයට දාලා මේ t ගෙන් d අඩු කරපුවාම අපිට එනවා දුෂ්‍ය ගැඹුර කොච්චරද කියලා. හින්දා සමහර අය ඉතින් කටපාඩම් කරනවා. නමුත් ඉතින් කරත් කමක් නැහැ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ මෙතන මේ m කියන එක නා තරුවක් දාලා ලියා ගන්න ඕනේ. අහවල් එකට සාපේක්ෂව අහවල් එක කියලා. හින්දා ඒක තමයි වැදගත්ම දේ. ගොඩක් අය අමතක කරන්නේත් ඒක. ඒක අමතක වුණොත් වැඩේ වරදිනවා. වාතය නොතිබෙන තැනක. එතන වාතය තිබ්බත් ගැටලුවක් නැහැ. වාතයට සාපේක්ෂව මාධ්‍ය වර්තනාංකය කියන්නේ කොහොමවත් වෙනවා ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂ වස්තු නිසා. නමුත් සමහර ලාවට මේ මාධ්‍ය දෙක ජලයත් එක්ක වීදුරු වෙන්න පුළුවන්. එතනදී මේ n කියලා කියන්නේ ඇහැ තියෙන මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තියෙන මාධ්‍ය වර්තනාංකය. අපි ඒක අනිවාර්යෙන් ලියා ගන්නවා. මේක ලියා ගන්න. මේක කොටු කරගන්නත් ඕනේ. d සමානයි t වතාවක් 1 ඍණ 1 යට n. t කියන්නේ මෙයාගේ ඝනකම. n කියන්නේ අර මම කියපු එක. d කියන්නේ ඉස්සන ප්‍රමාණය. දුෂ්‍ය විස්ථාපනය. අපි ඉස්සර කතා කරේ පාර්ශික විස්ථාපනය. දැන් අපි කියන්නේ දුෂ්‍ය විස්ථාපනය ගැන. හරි මම හිතන්නේ මේක ලියා ගන්න ඇති. ඒකේ යටින් තරුවක් දාලා ලියා ගන්න. ඉහත සමීකරණයේ simple n යනු ඉහත සමීකරණයේ simple n යනු ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තබා ඇති මාධ්‍යයේ වර්තනාංකයයි. ඇස තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව වස්තුව තබා ඇති මාධ්‍යයේ වර්තනාංකයයි. හරි විනාඩි 3ක් තියෙනවා remaining time. හරි එතකොට මේ දැන් ඔන්න එකක් හරි පාර්ශික විස්ථාපනය හරි ස්නෙල් නියමය හරි දුෂ්‍ය විස්ථාපනය හරි තව අපිට කොටස් දෙකක් විතර තමයි තියෙන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන කොටසත් එක්ක මිරිඟුව වෙන එක ෆයිබර් ඔප්ටික්ස් ඒ ටික පොඩ්ඩක් ඒක අතර පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය තමයි. නමුත් අපි මේකෙන් එක ගානක්වත් හැදුවේ නැහැ. පළවෙනි ගාන ස්නෙල් නියමයේ දාන්න තියෙනවා. මම පස්සේ කියන්නම් මේ ස්නෙල් ගැන ඕන තරම් ස්නෙල් නියමයේ දාන්න තියෙන ගණන් එනවා. කියන්නේ IR එහෙම කෝණ හොයන්න තියෙනවා. මොකද ඒක විතරක් හොයලා තේරුමක් නැහැ. තව ගානකට ඇප්ලයි වෙන විදිහට අපි ඒක කරමු. ගාන ලියා ගන්න වෙලාව නැති වෙයි. කමක් නැහැ. ලියා ගන්න ගාන ඉක්මනට. පළවෙනි ගාන ඍජු කෝණාශ්‍රාකාර වීදුරු කුට්ටියක ඝනකම සෙන්ටිමීටර් 9ක් වේ. එහි පහළ පෘෂ්ඨයේ පවතින සලකුණක් ඉහළින් බැලීමේදී
එහි ප්‍රතිබිම්බයේ සිදුවන විස්ථාපනය කොපමණද? එහි ප්‍රතිබිම්බයේ සිදුවන විස්ථාපනය කොපමණද? වීදුරු වල නිරපේක්ෂ වර්තන අංකය 1.5කි. 1.5කි. මීටින් එක ක්ලෝස් වෙයි. ගානේ තව කැලක් තියෙනවා. මම ආයෙ මීටින් එක ඔන් කරලා කියන්නම්. නැත්තම් මගදී කැඩෙනවා.